හොඳයි. හැමෝටම අයවල් ළමයි. ඔයාලා මාව හෙනව නේද හොඳට? ඔව් සර්. ආයුබෝවන්. එතකොට අපි අද දවසේදී අලුත් පාඩමක් සාකච්ඡා කරනවා. අද දවසේ මාතෘකාව තමයි අපි ඊසති ඉවර කරේ මොන පාඩමක්ද ළමයි? ළමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය නේද? මොකද්ද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපි අවසන් කරා. ඉන්න ගොඩක් ළමයි කිව්වා අපි බයෝ පාඩමක් කරමු කියලා. ඒ හින්දා මම අද පටන් ගන්නවා ජීවයේ අඛණ්ඩතාවය කියන පාඩම. ජීවයේ අඛණ්ඩතාව. නැත්නම් මේ පාඩම හඳුනනවා ප්‍රජනනය කියන පාඩම කියන. ජීවයේ අඛණ්ඩතාවය එහෙම නැත්නම් ප්‍රජනනය කියන පාඩම තමයි අපි අද දවසේදී සාකච්ඡා කරන්නේ. මේක ටිකක් දීර්ඝ පාඩමක්. නමුත් හරිම වැදගත්. හරි. හොඳට ඉගෙන ගන්න පුළුවන් ආසිතර පාඩමක්. හරි. හොඳයි. අපි නම් අද පාඩම පටන් ගමු. එතකොට ළමයි මේ ජීවයේ අඛණ්ඩතාවය එහෙම නැත්නම් මේ ප්‍රජනනය කියලා කියන්නේ මොකද්ද? එක් ජීවි පරම්පරාවකින් අලුත් ජීවි පරම්පරාවක් හැදෙන එක අපි හඳුන්වනවා ප්‍රජනනය කියලා. ඊට අද දවසේ පාඩම ප්‍රජනනය. ප්‍රජනනය. හරි ප්‍රජනනය. එතකොට එක් ජීවි පරම්පරාව. දැන් අපි දන්නවා අපිට කලින් පරම්පරාවල අපේ අම්මා තාත්තා ඊට කලින් පරම්පරාවක් ඉන්නවා සීයා ආච්චිනේ යාළගේ තාත්තලා ඉන්නනේ මේ පරම්පරාවෙන් පරම්පරාව හැදෙන එක අපි හඳුන්වනවා ප්‍රජනනය කියලා. පැහැදිලිද? හරි. ඉතින් මේ ප්‍රජනනය කියන එක පුතේ හරි ජීවීන්ගේ විතරක් දක්නට තියෙන ලක්ෂණයක්. නේ? අජීවී ද්‍රව්‍ය වල දැන් මැණික් ගලක් ගෙදර ගේනවා. මැණික් ගලක තව පරම්පරාවක් තියෙනවද? නේ නැත්නම් කාර් එකක් ගෙදර තියෙනවා. අලුත් කාර් එකක් අපි ගන්නවා. මාසෙකින් වල්ලකට කාර් පැටි ඉන්නවා. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. මේ ප්‍රජනනය කියන එක පුතේ පැහැදිලිද? ජීවීන්ට පමණක් විශේෂ වෙච්ච කාරණයක්. හරි? ඒතර මේ ජීවීන්ගේ අඛණ්ඩතාවය ජීවීන් මේ පරිසරය පුරාම දීර්ඝ කාලව රැඳිලා ඉන්නේ මෙන්න මේ ප්‍රජනනය. නැත්තම් නව ජීවී නැති කිරීම කියන ලක්ෂණය මත. හරි. එතකොට පුතේ මෙන්න මේ ප්‍රජනනය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි අලිංගික ප්‍රජනනය. අලිංගික ප්‍රජනනය. අනිත් එක තමයි පුතේ ලිංගික ප්‍රජනනය. ලිංගික ප්‍රජනනය. හරි. එකක් තමයි අලිංගික ප්‍රජනනය අනිත් එක ලිංගික ප්‍රජනනය. හරි. දැන් අපිට වෙන්නේ මොකද්ද? එක් ජීවි පරම්පරාවකින් නව ජීවි පරම්පරාවක් හැදෙනවා. දැන් අපි මුලින්ම බලමු මොකක්ද මේ අලිංගික ප්‍රජනනය කියන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට ඔයාලා දන්නවා නේද? වත්තේ තියෙන ගොඩුකොළ. වත්තේ තියෙන ගොඩුකොළ. නේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. කොහොම මුලක් යනවා ආපහු ගොඩුකොළ ටිකක් හැදෙනවා. මේ පොඩි මුලක් තියෙනවා. ඩායවම යනවා. නේද? මේක ඉන්නවෙලා එකකින් පොඩි ගම් අලුතෙන් කැඩෙන්න වගේ තියෙනවා. ඔන්න ඔය තමයි ගොඩුකොළ තියෙන්නේ. එතකොට පුතේ අපි මේ ගොඩුකොළ කෑල්ලක් නේ ගොඩුකොළ මුලක් එක්ක වෙන්න මේ අතු කෑල්ලක් කඩන් ඇවිල්ලා ගෙදර හිටවවොත් අපිට මේ වගේම ගොඩුකොළ පාත්තියක් හදා ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේ ශාකවල වර්ධක කොටස් වලින් අපිට පුළුවන්
නව ජීවීන් හදාගන්න. දැන් ඔයාලා දන්නවා ගෙදරට කියනවා මොනවද මේවා මොනවද අන්නාස නේ අන්නාසෙන් තියෙන උඩ මොකද්ද මෙන්න එහෙම කෑල්ලක් නේ මොනවද තියෙන්නේ එතකොට පුතේ ගෙදරට ගේන්න මෙන්න මේ අන්නාසෙ ගෙඩියේ මෙන්න මේ උඩ තියෙන කොටස කඩලා කෝච්චියක හරි බිම හරි ගහලා තිබ්බොත් ටික දවසකින් මේක මුල් ඇදලා ආපහු අන්නාසි පැලයක් බවටම පත් වෙනවා. පැහැදිලිද? ආපහු අන්නාසි පැලයක් බවටම පත් වෙනවා. හරි? ඊට බලන්න මේ වර්ධක කොටස පදින්න පුළුවන් නව ජීවී පරම්පරාවක් ඇති කරගන්න. අන්නාසි. ඊට මොනවද? අපි ගත්තොත් එහෙම අපි පස්සේ වෙන සාකච්ඡා කරනවා. හරි. අපි ගත්තොත් එහෙම ඉඟුරු නේ? ඉඟුරු වලයක් එහෙම ගත්තොත් එහෙම නොමනේ තියෙන්නේ පොළොව යට දිලා මුල්. ඒක වෙනවා භූගත කඳක් තියෙනවා නේ. නොම ඉඟුරු වල භූගත කඳක් තියෙනවා. පාර්ශව තියෙනවා. මෙයාගේ මුල් ඔහම ඇදලා තියෙනවා. මොනවද ඇදලා තියෙන්නේ? නේ? ඉතින් මේ වගේ තව පොඩි පොඩි මොනවද ඇති වෙන්නේ? විකිලි දාලා අලුත් ඒවාත් ඇති වෙනවා. ඊට මෙන්න මේ වගේ කෑල්ලක් කපලා පොළවේ ඉඳුවොත් එහෙම ඒකේ අලුත් පරම්පරාවක් නැත්නම් අලුත් ඡාගයක් අපිට හදාගන්න පුළුවන්. දැන් ඔයාලා දන්නා අම්මලත් එක්ක එහෙම ගමනක් ගියාම ඡාගවල අපි අතු කපාගෙන යනවා. පොඩි ගහක අත්තක් කපාගෙන යනවා. අතු කෑල්ල කපාගෙන යනවා ඉච්චරයි. අපි මේ අතු කෑල්ල කපාගෙන ඇවිල්ලා පුතේ මල් පෝච්චියක හරි බිම හරි ගහනවා. ටික දවසක් යනකොට මේකේ මුල් ඇදලා නේද? නව පරම්පරාවක් එනවා. එතකොට බලන්න ශාක වලට විශේෂ වෙච්ච ගුණයක් තමයි මේ ශාක වල වර්ධක කොටස් වලට පුළුවන් නේ ඒක භූගත කොටසට පුළුවන් නේ පොළොවෙන් යට තියෙන කොටසට පුළුවන් වායව කොටස පොළොවෙන් උඩ තියෙන කොටස් වලටත් පුළුවන් මොකද්ද නව ජීවි පරම්පරාවක් ඇති කරන්න උදව් කරනවා පොළොවෙන් උඩ තියෙන අතු ගෙඩි නේ පත්‍ර වගේ නව ජීවි පරම්පරාවල් ඇති වෙනවා පොළොවෙන් යට තියෙන භූගත කඳක් නේද මුල් නේ ස්කන්ධය වගේ ඕන එකකට පුළුවන් නව ජීවි පරම්පරාවක් ඇති කරගන්න. එතකොට පුතේ මෙන්න මේක අපි හඳුන්වනවා අලිංගික ප්‍රජනනය. දැන් අපි ගමු ඇමීබා වගේ සතෙක් ඇමීබා වගේ සතෙක් ගමු ඇමීබා මෙයාට නව ජීවියෙක් ඇති කරන්න ඕන නම් මොකද කරන්නේ මෙයා කරන්නේ පුතේ මෙන්න මේ ආකාරයට හැදගෙනවා. ටිකක් මෙන්න මේ න්‍යෂ්ටි ටිකක් දිගටි වෙලා ඔන්නෝම වෙලා මැදින් ඔක් කැල්ල යනවා. ඔන්නෝ මැදින් කැල්ල යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන එනවා ඇමීබලා දෙන්න. පැහැදිලිද? එයා ස්වභාවිකවම දෙකට බෙදිලා මොකද වෙන්නේ? නව ජීවියෙක්. එහෙනම් මෙන්න මේ සියලුම දේවල් අපි හඳුන්වනවා අලිංගික ප්‍රජනනය. ඊතර පුතේ මේ කොහොමද ස්වභාවිකව වෙනවා? මේවා ස්වභාවිකව වෙන දේවල්. නේ? ගස්වල මේ වගේ අපි තුමුකෝ ගොඩකොළ මුලක් තියෙනවා. සතෙක් ගිහලා මෙතනින් කැඩෙනවා. අලුත් ගොඩකොළ මුලක්. ඒ මෙතනින් කොහොම ඉගටම හැදි යනවා. ඉඟුරුව වැඩෙනකොට මෙන්න මේ වලින් අලුතෙන් මොටයි ඇවිල්ලා මෙතන අලුතෙන් පැලයක්. ඕක කොහොමද ස්වභාවිකව වෙනවා. ශාකවල පළහටගෙන ගෙඩි කඩාගෙන වැටිලා ගෙඩි වලින් හැදෙන අවස්ථාවක් තියෙනවා. මේවා ස්වභාවිකව වෙන දේවල්. හැබැයි අපි මේවා කෘතිමව සිද්ධ කරනවා නේ.
නේද? දැන් ඔය ඔයාලා පැලතාවරකට එහෙම ගියොත් පැල ඕන තරම් ගන්න පුළුවන්. මොකද ඒ කරලා තියෙන්නේ? පැල ගලව හිටවලා. පැහැදිලිද? අන්නාසි වල මේ මල් අරගෙන වෙනම හිටවනවා. නේ? මේ වගේ ඉඟුරු හම්බුනහම මොකද කරන්නේ? මේවා සමාන මොටයි තියෙන තැන් වලින් කඩ පැල හිටවනවා. දැන් ඔයාලා ගන්නවා කෙහෙල් ගහක් ගත්තා. නේ? කෙහෙල් ගහක් ගත්තොත් නේ? වර කෙහෙල් අතුරේ තියෙන්නේ. මෙන්න මේ කෙහෙල් ගායි මොටයි දදා නේ? අලුත් පැල මතුවෙනවා. ඒක ස්වභාවික ක්‍රියාවලිය. අපි මොකද කරන්නේ? මේවා කප අලුත් තැන් වල හිටවනවා. පැහැදිලිද? ඒතර අපි මේ ජීවි අඛණ්ඩතාවය යටතේ අලිංගික ප්‍රජනනයේ කොටසදී මෙන්න මේ ටික තමයි පුතේ සාකච්ඡා. හරි. ඒතර පුතේ මෙන්න මේ වගේ වෙන අලිංගික ප්‍රජනනයකදී හරිද? හැදෙන ශාක 100% වගේ මව් ශාකයට සමානයි. පැහැදිලිද? අපි තමු රස අබ ගහක් තියෙනවා. මේ අබ ගහේ අබගෙඩි හරිම රසයි. අපි ඒකෙන් අබ අත්තක් කපාගෙන ඇවිල්ලා පැල කරනවා. හරිද? එතකොට පුතේ පැල කරන අඹ අත්තේ තියෙන අඹ හරිම රසයි. කිසිම නව ජීවි පරම්පරාවක් ඇති වෙන්නේ නැහැ. මීට සමානම මේ ඉඟුරු වලට සමානම රහතේ ඉඟුරු තමයි මේකෙන් හම්බෙන්නේ. මේක කොටුකොල ගත්තත් එහෙමයි. අන්නාසි ගත්තත් එහෙමයි. ඒතර අලිංගික ප්‍රජනනයේදී පුතේ මව් ශාකයට සමාන ගුණ තියෙනවා තමයි අපිට හැම වෙලේම හම්බෙන්නේ. ඒතර අපි බලමු මොකද ලිංගික ප්‍රජනනය කියන්නේ කියලා. හොඳයි. බලමු ලිංගික ප්‍රජනනය කියන්නේ මොකක්ද කියලා. ලිංගික ප්‍රජනනයේදී පුතේ බීජ සංයෝජනය වෙලා තමයි නව ජීවි පරම්පරාවක් ඇති වෙන්නේ. හරි. උදාහරණයක් විදිහට මිනිස්සුන්. අපි දන්නවා මිනිස්සුන්ගේ තියෙනවා නේ ශුක්‍රාණු කියලා බීජාණු කොටසක්. ඒක තියෙන්නේ පින් කට්ටිය. ඉහළ කට්ටිය ගාව තියෙන ඩිම්බ. එතකොට මෙන්න මේ දෙක සංයෝජනය වුණාම තමයි පුතේ නව ජීවි පරම්පරාවක් නැත්නම් නව ජීවියෙක් ඇති වෙන්නේ. පැහැදිලිද? නව කලලයක් ඇතිලා අපි මේක ලස්සනට සාකච්ඡා කරන පාඩමේදී. එතකොට පුතේ මෙතනදී බලන්න මව් ශාකය සහ පියේ මවා සහ පියා කියන දෙදෙනාගේ එකතු වෙලා තමයි නව ජීවිය ඇති වෙන්නේ. එතකොට මේ නව ජීවියාගේ ලක්ෂණ බැලුවොත් 100% මව වගේ නෙමෙයි. 100% අම්මා වගේත් නෙමෙයි. තාත්තා වගේත් නෙමෙයි. මේ දෙන්නටම තිබෙන අලුත් සුවිශේෂී ලක්ෂණ සහිත ජීවියෙක් තමයි මෙතනදී ඇති වෙන්නේ. එතකොට පුතේ ලිංගික ප්‍රජනනයේදී තියෙන විශේෂත්වය තමයි නව ජීවි පරම්පරාව. නව ජීවි විශේෂ ඇති වෙන්න පටන් ගන්නවා. නේ? දැන් අපි ගහක අත්තක් පැල කරොත් එහෙම මෙන්න ගහ, මෙන්න අඹ ගහ, මෙන්න අඹ ගහේ අත්ත. මේක පැල කරොත් පුතේ 100% වුණා වගේ මේ අඹ ගහට සමාන ගති ගුණ තමයි මේ අඹ අත්තේ තියෙන්නේ. එකම රහ, එකම සයිස් අඹගෙඩි නේ. මේ අඹ මුල්ලා මේ අඹත් අඹ. හැබැයි මෙතනදී වෙන්නේ පැහැදිලිද? නව ජීවි විශේෂ ඇති. සමහරවිට තාත්තත් වගේ නෙමෙයි අම්මත් වගේ නෙමෙයි සම්පූර්ණ වෙනස් ගති ගුණ තියෙන. නේ හැඩහුරුකම් වෙනස් ජීවීන් මෙතනදී ඇති. ඒතර මෙන්න මේක තමයි ලිංගික ප්‍රජනනයේදී තියෙන වැදගත්. ඒතකොට නව ජීවීන් ඇති වෙන්න නම් ලිංගික ප්‍රජනනය ගොඩාක් වැදගත්. මේ ලිංගික ප්‍රජනනය පුතේ සතුන් තුල වගේම ශාක තුලක් දක්නට ලැබෙනවා. සතුන් තුල වගේම ශාක තුලක් දක්නට ලැබෙනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි දැන් මම කියවනේ මේ අඹ හරි රසයි. අඹ අත්තක් පැල කරොත් 100%ක්ම ඒ අඹට සමාන අඹ ගෙඩියක් තමයි අපිට හම්බ වෙන්නේ. හැබැයි මේකේ අඹ ගෙඩියක් කාලා අඹ ඇටේ පැල කරොත් පුතේ මේ සමහර විට හැදෙන අඹ ඇඹුල් වෙන්නත් පුළුවන්. මොකද මෙතනදී පුතේ අඹ ඇටේ ඇති වෙන්නේ ලිංගික ප්‍රජනනයක්ම. ඒ කියන්නේ ජන්මාණු සහ බීජාණු එකතු වෙලා තමයි හැදෙන්නේ. එතකොට එතනදී ඇති වෙන්නේ නව ජීවි ප්‍රභේදයක්. අපි ඒක පස්සේ සාකච්ඡා කරමු. right? ව්‍යාකරණ අනුමාතෘකාව
ප්‍රජනනය ලියාගන්න අනුමාතෘකාව ප්‍රජනනය ඔයාලගාව ටියුට් තියන නේද මේ පාඩමේ ඔව් සර් හරි ලියාගන්න ඔයාලගාව ටියුට් නැත්නම් ඔරියන්ට් එකෙන් ලබා ගන්න පුළුවන් මේ ටියුට් තමයි හරි ලියාගන්න එක් ජීවි පරම්පරාවකින් එක් ජීවි පරම්පරාවකින් නව ජීවි පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය එක් ජීවි පරම්පරාවකින් නව ජීවි පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය නව ජීවි පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැඳින්වේ ප්‍රජනනය ලෙස හැඳින්වේ හොඳයි උත්තර ප්‍රජනනයේ ආකාර දෙකයි මෙතන ලියා ගන්න ප්‍රජනනයේ ආකාර දෙකයි අලිංගික ප්‍රජනනය දෙක ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය ලිංගික ප්‍රජනනය හොඳයි අනුමාත්‍රකාවක් ලියා ගන්න අලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය හරි අපි මේ දෙක ලියවලා ඊට පස්සේ ආවෝ පාඩම සාකච්ඡා හරි ලියා ගන්න පරිණත ජීවියෙකුගේ ඇති පරිණත ජීවියෙකුගේ ඇති වර්ධක කොටස් හා බීජාණු මගින් නව ජීවියෙකු ඇතිවීම අලිංගික ප්‍රජනනය ලෙස හැඳින්වේ එහෙනම් පුතේ දැන් අපි එහෙම අතක් කපලා කලකලාට වෙන්නේ නැහැ හැබැයි ශාකයකට නම් මේ ගතිගුණය තියෙනවා කියන්නේ වර්ධක කොටසක් හොඳට පරිණත වෙච්ච වර්ධක කොටසක් භූගත කොටසක් වෙන්නත් පුළුවන් වායව කොටසක් වෙන්නත් පුළුවන් අපිට ඒකෙන් පුළුවන් නව ජීවිය හදාගන්න right ප්‍රජනනය ලෙස හැඳින්වේ හරි ඊළඟට ලියාගන්න පුතේ අනුමාතෘකාව ලිංගික ප්‍රජනනය
लिंगिक प्रजनन व्यूह लिंगिक प्रजनन व्यूह मगिन निपदवන लिंगिक प्रजनन व्यूह मगिन निपदवන लिंगिक प्रजनन व्यूह मगिन निपदवන जन्माणु 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 लिंगिक प्रजनक व्यूह मगिन निपदवන जन्माणु संयोजनය වීමෙන් लिंगिक प्रजनन व्यूह निपदवන जन्माणु संयोजनය වීමෙන් සිදුවන ප්‍රජනක ක්‍රියාවලිය लिंगिक प्रजननය ලෙස හැඳින්වේ. මොකද සර්? लिंगिक प्रजनक व्यूह मगिන් නිපදවනු ලබන ජන්මාණු සංයෝජනය වීමෙන් සිදුවන ප්‍රජනක ක්‍රියාවලිය लिंगिक प्रजनනය ලෙස හැඳින්වේ. එතකොට මොකද්ද මේ लिंगिक प्रजनक व्यूह කියලා කියන්නේ? හරි. लिंगिक प्रजनक व्यूह उदाहरणයක් විදිහට ශාකයක නම් पुष्प ශාකවල මල් තියෙන්නේ පුතේ. लिंगिक प्रजनक व्यूहය තමයි ශාකයක පුෂ්පය. මේ මලේ තියෙනවා පුතේ වෙනම ජන්මාණු සහ බීජාණු හදන විදිහ. ඒකට මේවා සංයෝජනය වෙලා තමයි ඵලයක් හැදිලා. නේද? දැන් අපි කියන්නේ මොනවද? කොස් මල් තියෙනවානේ. කොස් වල නැත්නම් දූරියන් මල්. මේ හැම ශාකයකම පුෂ්පයකින් සිද්ධ කරන්නේ මෙන්න මේ ලිංගික ප්‍රජනක ක්‍රියාව. ක්‍රියාවේ ජන්මාණු හදලා නේද? ඒතර මේ ජන්මාණු සංයෝජනය වුණාම තමයි ඵල ඇති වෙලා අපි හොඳට සාකච්ඡා කරමු පාඩමේදී. එතකොට මේවා දක්නට ලැබෙන්නේ උසස් ජීවි ප්‍රභේදවල තමයි. කියන්නේ හොඳට පරිණාමය වෙච්ච ජීවි ප්‍රභේදවල තමයි මෙන්න මේ වගේ ලිංගික ප්‍රජනක ව්‍යුහ දක්නට ලැබෙන්නේ. ඒතර පුතේ සත්තුන්ගේ නම් නේද? ඒක ප්‍රජනක පද්ධතියක්ම තියෙනවා. හරි. එනේ ප්‍රජනක පද්ධතියේදී හදනවා ජන්මාණු. නේ? ඒතර මේ ජන්මාණු එකතු වෙලා තමයි පුතේ නව ජීවීන් නැති. මේක හරි සුවිශේෂී ක්‍රියාවලියක්. හරි. මොකද ඒතර මිනිස් වශයෙන් අපි මේ දක්වා පරිණාම වෙලා තියෙන්නේ. නව ජීවි නැතිවීම පරිණාම වෙන්නේ මෙන්න මේ ප්‍රජනක ක්‍රියාවලිය නිසා. ඒතර දැන් ඔයාලා බලුවොත් එහෙම ඇමීබා වගේ ඒක සෛලික ජීවියෙක්. හරිද? එතකොට මීට අවුරුදු බිලියන ගානකට කලින් හිටපු ඇමීබා කියන ඒක සෛලික ජීවියා ගත්තත් දැන් ඉන්න ඒක සෛලික ජීවියා ගත්තත් බොහෝ දුරට සමානයි. හැබැයි මිනිස්සු ගත්තොත් මීට අවුරුදු බිලියන ගානකට කලින් හිටියේ වඳුරෝ. ඊටත් කලින් ගත්තොත් එහෙම නේ. එතකොට අපි මේ දක්වාම පරිණාමය වෙවි එන්නේ මෙන්න මේ ලිංගික ප්‍රජනනය නිසා. ලිංගික ප්‍රජනනයේ පුතේ හැම වෙලේම ඇති වෙන්නේ නව ජීවීන්. විවිධාකාර වෙනස්කම් තියෙන ජීවීන් නැති. හරි පොඩි විකෘතිතා සහිතව ඇති වෙනවා. ඒකට සමහර ඒවා හොඳ විකෘති, සමහර ඒවා නරක විකෘති. හරි. එතන මේ විකෘති නිසා තමයි නව ජීවීන් ඇති වෙන්නේ. හොඳයි. අපි මේකේ තියෙන පොඩි වෙනස්කම් ටිකක් ක්ලියර් වෙලා අපි යනවා අද පාඩම. අද දවසේ අපි ලිංගික ප්‍රජනනය ඉවර කරන්න බලමු. හරි. තියාගන්න මේ පැත්තේ අලිංගික प्रजननය लिंगिक प्रजनन ඔයාලා O level past papers අරන් බලුවොත් පුතේ
හරිද බොහෝ වෙලාවට මේ පාඩමේ ලොකු ප්‍රශ්නයක් අහන අවස්ථා ගොඩාක් තියෙනවා. ගොඩාක් වැදගත් පාඩමක්. ඒත් අපිට මේ පාඩමේ කිසිම කොටසක් 10 11 වසරේදී නැවත සාකච්ඡා කරන්න නැහැ. හැබැයි අපි පේපර්ස් වලින් සාකච්ඡා කරනවා. නමුත් මේ පාඩමේ උගන්වන බොහෝ කොටස් ආපහු සාකච්ඡාවක් වෙන්නේ නැහැ. හැබැයි ඕල් විභාගයට කෙලින්ම අහන ප්‍රශ්න. එහෙම මෙහෙම කොහොමද ඔයාලට තේරෙන්නේ? සමහර පාඩම් තියෙනවා. උදාහරණයක් විදියට අපි ගත්තොත් අපි 10 වසරේ ඉගෙන ගත්තා විද්‍යුත් විච්ඡේදනය. විද්‍යුත් විච්ඡේදනය කියන පාඩම. ඉතින් අපි ඒක 9 දී ඉගෙන ගත්තා. 10 දී ටිකක් ඉගෙන ගත්තා. හැබැයි 11 දී විද්‍යුත් විච්ඡේදනයේ විශාල පාඩමක් තියෙනවා. එතකොට පුතේ මේ පාඩම අපි කවර කරාම මේ ටික ඔක්කොම අපව මතක් කරගන්න. හැබැයි මෙන්න මේ ජීවය අඛණ්ඩතාවය කියන පාඩමකට සමාන පාඩමක් 11 වසරේදී අපිට හම්බ වෙන්නේ නැහැ. ඒතකොට මේ ටික ආපහු 11 වසරේදී කෙරෙන්නේ නැහැ. හැබැයි විභාගෙට විශාල ප්‍රශ්න අහන කොටසක්. ඒ හින්දා හොඳට පාඩම් කරන්න. අනිත් එක තමයි පුතේ මේ වගේ පාඩමක් කරනකොට බයොලොජි වගේ පාඩමක් කරනකොට ඔයාලා තියාගන්න විවිධ වර්ණයෙන් පාට. හරි විවිධ පාට ඇඳලා ලස්සන කරලා පාඩම උනාට පස්සේනේ මේ දැන් අපි මලක් ඇඳලා නම් ගෙදරදී ලස්සනට මල අදින්නවා. අඳලා කොලේ කල ඇඳලා හරි ගමනේ අලවන. පාට කරලා එතකොට තමයි අපි දීර්ඝ කාලීන මතකයට ඕවා යන්නේ. දැන් අපිට දැන් ඉගෙන ගන්න තියෙනවා ලිංග ප්‍රජනනය. එතකොට මිනිසාගේ ලිංග ප්‍රජනක අවයව තියෙනවා. මේ එක් කොටස් වලින් වෙන කාර්යභාරය තියෙනවා. එතකොට මේ ටික ඉගෙන ගන්නකොට හරි. එතකොට වර්ණ පාවිච්චි කරලා ලස්සන රූප සටහන් නැන්දාම ඒක අපේ දීර්ඝ කාලීන මතකයට යනවා. ඒතර ඒක අපිට ඕ ලෙවල් විතරක් නෙවෙයි වැදගත්. එදිනෙදා ජීවිතේට වැදගත්. විතරට හැදුනොත් ඒක දෙවලට වැදගත්. හරි. හොඳයි. අලිංගික ප්‍රජනනය. එතකොට පුතේ අලිංගික ප්‍රජනනයේදී ගහක් කඩාගෙනව බැල කරා. නේ? තනි මාතෘ ජීවියෙ ඉන්නේ. ඒතකොට අම්මා කවුද අර ගහ? තනි මාතෘ ජීවියෙක පමණක් දායක වෙයි. තනි මාතෘ ජීවියෙක පමණක් දායක වෙයි. ලිංගික ප්‍රජනනය මාතෘ හා පීතෘ ලෙස ජීවීන් දෙදෙනෙකු සහභාගී මාතෘ සහ පීතෘ ලෙස මාතෘ සහ පීතෘ ලෙස ජීවීන් දෙදෙනෙකු එනවනේ දෙදෙනෙකු සහභාගී වේ. හරි. මෙතනදී පුතේ අලිංගික ප්‍රජනනයේදී මාතෘ ජීවියාට බොහෝ දුරට සමාන දුහිතෘ ජීවී ඇති වේ. මොකද මෙතනදී ඇති වෙන ජීවීන් 100%ක් මව වගේ. හරි. හැබැයි මෙතනදී මාතෘ සහ පීතෘ එකතු වෙලා හදනකොට මාතෘ සහ පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවී. ඒ කියන්නේ දැන් මිශ්‍රණවා කියලා කියන්නේ දැන් හරි එක පැත්තක් අම්මා වගේ. එක පැත්තක් තාත්තා වගේ. එහෙම වෙනවද? එහෙම නෙමෙයි. මේක මිශ්‍ර වෙලා පොඩි මෙහෙම වෙනවා දැන්. නහය අම්මා වගේ, ඇස් තාත්තා වගේ නේ. ශරීරය තාත්තා වගේ. හැබැයි හැමේ පාට අම්මා වගේ මිශ්‍ර වෙනවා. right? මාතෘ සහ පීතෘ. මාතෘ සහ පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවි.
නිපදවීමක් සිදු නොවේ. ජන්මානු නිපදවීමක්. ජන්මානු නිපදවීමක් සිදු නොවේ. එතකොට පුතේ මාතෘ සහ පීතෘ ජීවීන්ගේ ජන්මානු නිපදවීම. ජන්මානු पूर्ण विभाजनය සිදු නොවේ. මම කියලා දෙන්නම්. पूर्ण विभाजनය සිදු නොවේ. මෙතනදී පුතේ पूर्ण විභාජනය සිදු වේ. पूर्ण විභාජනය සිදු වේ. पूर्ण विभाजනය සිදු නොවේ. ඒකත් මේවා විභාගයට අහනවා. හරි? බහුවර්ණ ප්‍රශ්නයක් විදිහට වගේ අහන්න පුළුවන්. නැත්නම් කෙටි ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ලිංගික ප්‍රජනනයේදී දැකිය හැකි ලක්ෂණ මොනවද? එතකොට මෙන්න මේ ටික ලියන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මෙන්න මේ අලිංගික ප්‍රජනනයේදී නව ජීවි විශේෂ ඇති නොවේ. අන්න ඒක ගොඩක් වැදගත්. නව ජීවි විශේෂ. නව ජීවි විශේෂ ඇති නොවේ. පුතේ ලිංගික ප්‍රජනනයේදී නව ජීවි විශේෂ ඇති වෙනවා. ඔය හිතපු ගමන් ප්‍රවෘත්ති වලට යන්නේ මේ ළමයෙක් ඉපදුණා කකුල් තුන. පුතේ ඒ විකෘති හොඳ විකෘති වෙන්නත් පුළුවන් නරක විකෘති වෙන්නත් පුළුවන්. එතකොට පුතේ මේ කකුල් තුනේ ළමයි ඇති උනේ මාතෘ සහ පීතෘ ජීවීන්ගේ ජන්මානක තුනහව චුට්ටි විකෘතියක් කරලා. හරි. අපි හිතමුකෝ තව ජීවිතයක් ඇති වෙනවා වැඩිපුර අතක් තියෙනවා. දැන් අත් තුනයි. ඒතර බොහෝ දුරට ඒ අත් තුනේ ළමයි ජීවත් වුණොත් අත කපන්නේ නැතුව සමහරට එයාගෙන් ඊළඟට පරම්පරාවට සමහර විට අත් තුනක් එන්න පුළුවන්. ඒතර ඒ ළමයා අනිත් කටියට වඩා වේගින් වැඩ කරනකොටනේ වර්ධනයක් වෙන්න පුළුවන්. ඒතර මේ විදිහට තමයි අපි පරිණාමය උනේ. හරි. නව ජීවි විශේෂ තියෙනවා. හරි. පුතේ අලිංගික ප්‍රජනනයේදී වැදගත් දෙයක් තමයි විශාල ජනිත ප්‍රමාණයක් ජනනයෙන් ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ හැදෙනවා නේ. විශාල ජනිතයන් ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඉඟුරු වලයක් එහෙම අපි පැල කරොත් එහෙම මාස දෙකක් විතරනකොට මොටයි 5ක් 10ක් විතර දාලා පැලෙනවා. නේද? හැබැයි මෙන්න මේ ලිංගික ප්‍රජනනයේදී නේද ජීවීන් වැඩි වෙන්නේ හරි හිමින්. මේ කපාට ළමයි 20ක් විතර හම්බ වෙනවද? එහෙම හම්බ වෙන්නේ නැහැ. පරිව හැමෝටම මේක ළමයි නේ. හැබැයි සමහරවිට දෙන්නේ කොතුමේ හම්බ වෙනවා. බල් පැටව ගත්තොත් 10ක් විතර හම්බ වෙනවා. හැබැයි එකපාරට බල් පැටව 100ක් විතර හම්බ වෙනවද? එහෙම හම්බ වෙන්නේ නැහැ. හරි. එතකොට මේ අලිංගික ප්‍රජනනයේ දක්නට ලැබෙන්නේ බොහෝ වෙලාවට ශාකවල සහ පරිණාමිකව නොදියුණු ජීවීන්. කියන්නේ යාළුවා පරිණාමණය වෙලා නැහැ. ඔය ඇමීබා වගේ ඒකසෛලික ජීවීන්ගේ මෙන්න මේ අලිංගික ප්‍රජනනය දැක ගන්න පුළුවන්. ලිංගික ප්‍රජනනය දැක ගන්න පුළුවන් ශාක සහ පරිණාමිකව දියුණු ජීවීන්. ඔය මිනිස්සු, බල්ලෝ, කූරුසෝ, කොටි, වලස්සු මේ හැමෝම පරිණාමිකව දියුණු ජීවි. මේ හැමෝගෙම ලිංගික ප්‍රජනනය දැක ගන්න අන්තිමට ලියා ගන්න. අලිංගික ප්‍රජනනය ඇත්තේ ශාක සහ මේ අන්තිමට ලියා ගන්න ශාක සහ පරිණාමිකව නොදියුණු ජීවීන්ගේ පරිණාමිකව නොදියුණු ජීවීන්ගේ නොදියුණු සත්වයන් තුළ දැකිය හැකියි. නොදියුණු සත්වයන් තුළ දැකිය හැකියි. නොදියුණු
සත්වයන් තුළ දැකිය හැකියි. ලිංගික ප්‍රජනනයද ලියා ගන්න පුතේ. ශාක සහ පරිණාමිකව දියුණු ජීවීන්ගේ දැකිය හැකියි. ශාක සහ පරිණාමිකව දියුණු ජීවීන්ගේ දැකිය හැකියි. හොඳයි. අපි එන පුතේ අද දවසේ පොඩක් ආයි කියන්නකෝ. ශාක සහ පරිණාමිකව නොදියුණු සත්වයින්ගේ දැකිය හැකියි. පරිණාමිකව දියුණු සත්වයින්ගේ දැකිය හැකියි. පරිණාමිකව දියුණු සත්වයින්ගේ දැකිය හැකියි. දැන් අනුමානිකාවක් ශාකවල ප්‍රජනනය ශාකවල ප්‍රජනනය. හොඳයි. එතකොට පුතේ ශාකවලට ප්‍රජනනය කරන්න පුළුවන් ආකාර දෙකකට ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය. ඒක ශාකවල තියෙන විශේෂ ගුණයක්. හරි. එයාල තුල තාමත් අලිංගික ප්‍රජනන ක්‍රියාවලිය තියෙනවා. එතකොට අපි මුලින්ම ඉගෙන ගමු ශාකවල තියෙන අලිංගික ප්‍රජනනය. කියා ගන්න ශාකවල අනුමාත්‍රිකාව ශාකවල අලිංගික ප්‍රජනනය. ශාකවල අලිංගික ප්‍රජනනය. ශාකවල අලිංගික ප්‍රජනනය. හරි කැටි ලියා ගන්න. මේක හරි වැදගත්. ශාකයක භූගත හෝ තරවතරව ලියා ගන්න. ශාකවල භූගත හෝ ශාකවල භූගත හෝ වායව කොටස් මගින් ශාකවල භූගත කොටස් හෝ වායව කොටස් මගින් නව ශාක බිහි කර ගැනීමේ ක්‍රියාවලිය. නව ශාක ශාකවල භූගත හෝ වායව කොටස් මගින් නව ශාක බිහි කර ගැනීමේ ක්‍රියාවලිය. නව ශාක බිහි කර ගැනීමේ ක්‍රියාවලිය වර්ධක ප්‍රජනනය ලෙස හැඳින්වේ. වර්ධක ප්‍රජනනය. වර්ධක ප්‍රජනනය ලෙස. හරි. හොඳයි. චෝඩි දේවල් දෙකක් තියෙනවා ඊට පස්සේ හරි. හරි. එතකොට පුතේ මෙන්න මේ වර්ධක ප්‍රජනනය නේද? අපිට ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි ස්වභාවික වර්ධක ප්‍රජනනය. යකන්න ස්වාභාවික වර්ධක ප්‍රජනනය දෙක කෘත්‍රිම වර්ධක ප්‍රජනනය. එක කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය.
කෘත්‍රිම වර්ධක ප්‍රචාරක. හොඳයි. ඔතන නෑ ලියලා කරන්නකො. ඔව් ශශික. හරි. මම මෙතන යනකම් උගන්වපු ටික අදාළ කෙටියෙන් පැහැදිලි කරන්න පොඩි ෆ්ලෝ චාර්ට් එකක් වගේ ඒක ඔයාලට පැහැදිලි. හරි. එතකොට පුතේ මම මෙතන යනකම් කිව්වේ මෙහෙමයි. ශාක ගත්තොත්. ශාක ගත්තොත් මෙයාගේ ප්‍රජනන ක්‍රම දෙකක්. එකක් අලිංගික අනිත් එක ලිංගික. අලිංගික ගත්තොත් අලිංගික ප්‍රජනන ක්‍රම දෙකයි. එකක් ස්වභාවික අනිත් එක කෘත්‍රිම. ලිංගික ප්‍රජනන ක්‍රමයෙන් වැදගත් වෙන්නේ පුෂ්ප. මේ ලියාගන්න බෑ. අනික මේ අපි එතකොට මෙන්න මෙතන තමයි ආවේ. ස්වභාවික. ඔක ලියා ගන්නවද? ඔව් පදිදු. ලියා ගන්නවද ඔක? ඉතින් ලියා ගන්න ඕනේ. අපි අන්තිමට ලස්සන ෂෝට් නෝට් එකක් හදමු. ඉවර වුණාට පස්සේ. ඉගෙන ඉවර නෑ. හොඳයි. හොඳයි අපි දැන් අද කතා කරන්න යන්නේ ස්වභාවික වර්ධක ප්‍රචාරණය. හරි. ඒතකොට පුතේ ශාකයක් ගත්තහම ශාකයක බොහෝ වෙලාවට අපිට කොටස් දෙකක් ගන්න පුළුවන්. හරි. ශාකයක් ගත්තොත් එහෙම ශාකයක බොහෝ වෙලාවට කොටස් දෙකක් ගන්න පුළුවන්. එක කොටසක් තමයි පස්සෙන් උඩ තියෙන කොටස. පත්‍ර මුල් ඔන්නගේ පස්සෙන් උඩ තියෙන කොටස. තව කොටසක් තියෙනවා පස්සෙන් යට. එතකොට පුතේ මෙන්න මේ පස්සෙන් උඩ තියෙන කොටස අපි හඳුන්වනවා වායව කොටස. මොන කොටසද? වායව. පස්සෙන් යට තියෙන කොටස අපි හඳුන්වනවා භූගත. පැහැදිලිද? එන ශාකයක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි වායව කොටස සහ භූගත කොටස. එතකොට පොතේ භූගත කොටසේදී හොඳට අහගන්න. ළම ගොඩක් පටල ගන්න දැන. පොතේ භූගත කොටසේදී භූගත කොටසක් විදිහට මුල් තියෙන්න පුළුවන්. පැහැදිලිද? භූගත කොටස විදිහට මුල් තියෙන්න පුළුවන්. මුල්. මීට අමතරව භූගත කොටස විදිහට පුතේ භූගත කණන් තියෙන්න පුළුවන්. භූගත කණන්. ලියාගන්න එපා. එතකොට සර් කොහොමද මේක වෙන් කරලා අඳුරගන්නේ? මම ඒක කියලා දෙන්නම්. එතකොට පුතේ මුල් කියලා කියන්නේ ජලය උරා ගැනීම සඳහා පෝෂක ද්‍රව්‍ය උරා ගැනීම සඳහා හැඩගැටෙන කොටස්. මේ කඳ තමයි ශාකයේ දරාගෙන ඉන්නේ. සමහර වෙලාවට පුතේ මේ ශාකයේම භූගත කඳ පොළොව යට තියෙන්න පුළුවන්. හරිද? ඒතකොට මේ භූගත කඳේ සමහර වෙලාවට පෝෂක කියන්නේ ආහාර ගබඩා කරලා තියාගන්න පුළුවන්. හරි? එතකොට අපි ගත්තොත් එහෙම ඉඟුරු. මම එක පොඩි උදාහරණයක් කියලා දෙන්නම්. එතකොට ඔයාලට පැහැදිලි. ඉඟුරු ගත්තොත් ඉඟුරු කියලා කියන්නේ පුතේ භූගත කඳ. මම ඉඟුරු පැලයක් ගත්තොත් එහෙම ඉඟුරු පැලය ඔන්නෝමනේ තියෙන්නේ. ඉඟුරු වල මෙන්න මොකද? ඉඟුරු කියලා කියන්නේ භූගත කඳ. එතකොට සර් කැරට් කියලා කියන්නේ පුතේ භූගත කඳ නෙමෙයි. කැරට් වල වෙලා තියෙන්නේ මොකද්ද? එයාගේ මෙන්න මේ මුදුන් මුල ඔන්නෝ තියෙනකොට මුදුන් මුලේ ආහාර කොටගෙන ඇති වෙන අලේ තමයි කැරට් අලේ කියන්නේ. හරි. ඒතර ඔයාලට
කැරට් කියලා කියන්නේ පුතේ භූගත හඳක් නෙමෙයි. එහෙනම් ඒක හොඳට අපි තේරුම් ගමු පාඩමේදී. හරි. මේ කියලා තියෙන මුදුන් මුලේ තමයි මේ ආහාර තැන්පත් වෙලා තියෙන්නේ. හැබැයි ඉඟුරු ගත්තොත් එහෙනම් ඉඟුරු වල තියෙන්නේ පොළව යට හඳක් තියෙනවා. පොළවේ උඩට පොළ ටික එනවා. එතකොට පුතේ ඇයි එහෙම වෙන්නේ? අධික ලෙස ප්‍රශ්නේ කාලවලට වැස්ස නැහැ. ගහ මැරිලා යනවා. හැබැයි භූගත කඳ පොළොව යටනේ තියෙන්නේ ආරක්ෂා වෙලා තියෙනවා. ආපහු වැස්ස එනකොට මේවා ගලු දාලා හැලෙනවා. හරි. ඊළඟ මේ ටික තමයි සාකච්ඡා කරන්න මේ පාඩමේදී යන්නේ. හරි. එතකොට ශාකයක වායව කොටසකින් හරි භූගත කොටසකින් හරි නව ජීවීන් නැති වෙනවා නම් අපි හඳුන්වනවා ස්වභාවික වර්ධක ප්‍රචාරණය. පැහැදිලිද? හරි. ඊළඟට තමයි ස්වභාවික වර්ධක ප්‍රචාරණය. ස්වභාවික වර්ධක ප්‍රචාරණය. ස්වභාවික වර්ධක ප්‍රචාරණය. සශිකලා දෙව්මිනි තේරුණාද? ඔව් සර්. මොකක්ද දෙව්මිනි? සර්. MCK කියන්නේ මොකක්ද? මහා අපේ ඉස්කෝලේ සර්. ඉස්කෝලේ. විනිති? ඔව් සර්. කුසල්. කුසල් තේරුණාද කුසල්? ඔව් සර් තේරුණා. හොඳයි. එතකොට ස්වභාවික වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ හරි ඉස්මතු ශාකයක භූගත හරි නැත්නම් වායව කොටසකින් හරි නව ජීවි ප්‍රභේදයක් ඇති වෙනවා නම් ඒක ස්වභාවික වර්ධක ප්‍රචාරණය. ඒක චුට්ටක් කියලා අපි රූපසරණයට කරනවා. කියා ගන්න. ශාකයක භූගත හෝ ශාකයක භූගත හෝ ශාකයක භූගත හෝ වායව කොටස් මගින් ශාකයක භූගත හෝ වායව කොටස් මගින් ශාකයක භූගත හෝ වායව කොටස් මගින් ස්වභාවිකව නව ශාක බිහි කිරීම. ස්වභාවිකව නව ශාක බිහි කිරීම. නව ශාක බිහි කිරීම ස්වභාවික වර්ධක ප්‍රචාරණය ලෙස හැඳින්වේ. ස්වභාවික වර්ධක ප්‍රචාරණය ලෙස හැඳින්වේ. හොඳයි. තමා පේන්නේ නේද? මේ හැටි හොතනකම් පේනවා කියලා බලමු. මේක දෙකක් පේනවානේ. ඒක තමයි පුතේ මුල්. හරි. සමහර ශාක තියෙනවා පුතේ. මේක අපි රූප සරණක් අඳලා මතක තියාගමු. ඒක ලේසි. හරි. සමහර ශාක තියෙනවා. උදාහරණයක් විදිහට කරපිංචා වගේ. හරි. කරපිංචා වගේ ඔන්න කරපිංචා ගහක් තියෙනවා.
අතු දාලා මේ අතු වල කරපිංච තියලා තියෙනවා. හරි. ඉතින් පුතේ මෙන්න මේ කරපිංච ශාකයට කියන හොඳ මූල පද්ධතිය. මෙන්න මේ මූල පද්ධතියෙන් සමහර වෙලාවට මුලක් උඩට ඇවිල්ලා නේ මුලකින් පුළුවන් මෙහෙම වෙන්නේ. මේ මුලක් තියෙනකොට මුලෙන් පුතේ ආපහු පොඩි පැලයක් හට ගන්න පටන් ගන්නවා. හරි. එතකොට දැන් ඔයාලා ගෙදර කරපිංච පහක් පිටේවොත් මිදුලේ තව තැනකින් කරපිංච පැලයක්. මෙන්න තව තැනකින් කරපිංච පැලයක්. ඒ කියන්නේ ආ මූල පද්ධතිය විසින් ආපහු නව ජීවි නැති කරනවා. එතකොට මෙයා ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම නව ජීවියෙක් විදිහට. ඔයාලා මෙතනින් මූල පද්ධතිය කඩලා ගත්තොත් එහෙම මේක වෙන පැලයක් විදිහට පැල කරගන්න පුළුවන්. එහෙනම් මුල් සඳහා උදාහරණ තමයි කරපිංචා රටදෙල් බෙරි පේර නිල් මානෙල් මේ ඔක්කොගේ උදේ මුල් වලින් මොනවාට ගන්නවද? නව ශාක හටගන්න. දෙක පත්‍ර සමහර ශාකවල පුතේ ලියා ගන්න ඕනේද? අදගමු. ලියාගෙන අදගමු. පත්‍ර වල පුතේ පොඩි තැන් වලින් මුල් අදින්න පටන් ගන්නවා. අක්කපාන මේ ඒතර අක්කපාන කොලයක් එහෙම ගත්තොත් පුතේ අක්කපාන වලින් මුල් ඇද්දට පස්සේ කොලේ කැඩිලා ගිහිල්ලා වැටෙනවා. ඒතර ඒකේ මුල් ඇදලා අසකේ. හරි. ඒතර මේකත් නව ජීවි පරම්පරාවක් ඇති වෙන ස්වභාවික ක්‍රමයක්. අක්කපාන, බිගෝනියා, කඩුපුල්, මෙන්න මේක බලන්න ඔයාලට මොකද කියලා. ගෙදර තියෙන ගහක්. මේක නෝ මොටියන් කියන මොටියන්. දරුපුතේ මෙන්න මේ වගේ. උදාහරණයක් ගමු. ගෙදර තියෙනවා මෙන්න මෙහෙම ගහක්. මොනවද මේ? කෙසෙල්. නෝ කෙසෙල් ගස් තියෙනවා. කෙහෙල් ගහ. හරි. දරුපුතේ ටික දවසක් යනකොට දැන් මේ කෙහෙල් ගහ හොඳට වැඩිලා නේ. මේ කෙහෙල් කැනක් එහෙම ඇවිල්ලා තියෙනකොට මෙන්න මේ පැත්තෙන් පොඩි මොටයියෙක් දාන්න පටන් ගන්නවා. මෙන්න මේ පැත්තෙන් පොඩි නිකන් ඔන්නෝම එකක් එන්න පටන් ගන්නවා. හඳ අගින් ඔන්නෝම එන්න පටන් ගන්නවා. මෙන්න මේක අපි හඳුන්වනවා මොටියන් කියලා. මොනවද? මොටියන්. මේ මොටියන් දෙක ගන්න පුළුවන් ගොයම් වල. ගොයම්. කෙසෙල්. මේ කෙසෙල් ගහක් කෙසෙල්. මේ මොටියන්. කෙසෙල්. අන්නාසි කපුරු. කුලංකීරිය කලාඳුරු කුලංකීරිය. මේ හැම එකම පුතේ තියෙනවා මොටියන්. පැහැදිලිද? මෙන්න මේ මොටියන් කියන්නේ මොකද්ද? පස තුල ගිලුණු කඳේ පස යට තියෙන තමයි කඳෙන් තමයි මොටියන් එන්න පටන් ගන්නේ. දැන් මොකද ගන්නෙ? අලවම්බුවෙන් ගහලා මේ කැල පසුත් එක්ක මේ මුළුත් එක්ක කල්ලා වෙන දැනක හිටව.
හුලං කිරි කියන්නේ පුතේ ඔය වගේම ශාක පත්‍ර జాතියක් මොනවා කියනවා හොඳයි ඊළඟ හුලං කිරි ශාකයක් පෙන්නනවා ඔයාලට පේන්න තියෙන්නේ ඔය හුලං කීරියේ ශාකය. පේනව නේද හැමෝටම? හරි. එතකොට පුතේ මෙන්න මේ හුලං කීරිය ආරේ පේනද පැත්තකින් පොඩි නිකන් මොටයිය වගේ දාලා තියෙන්නේ. මෙන්න මේක තමයි අපි මොටියන් කියලා හඳුන්වන්නේ. තව ඕනනම් කෙසෙල් ශාකය පෙන්නන්න. හොඳයි. ඒක පාට මේ කම්පියුටර් ඔෆ් කරනවා. හොඳයි. මේක තමයි දාවස්. දාවස්. යන්නේ දාවස්. දාවක සඳහා හොඳ උදාහරණයක් තමයි පුතේ ගෙදර තියෙන උඳු පියලිය. එහෙම නැත්නම් ගෙවල් වල හැදෙන ගොටුකොළ. හරි. ඒතර පුතේ ගොටුකොළ එහෙම නැත්නම් උඳු පියලිය වගේ ගත්තහම ඔයාලා බලන්න ගොටුකොළ වෙලා කැද්දොත් එහෙම මෙන්න මෙහෙම තියෙනවා. හරි. මෙහෙම ගොටුකොළ තියෙනවා. පස්සේ ගිය පොඩි මුල් ටිකක් තියෙනවා නේද? ඊට පස්සේ මෙහෙම දාමකයක් තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ඔක තව තැනකින් මුල් ඇදලා හොඳට ඔන්නෝම පැලලා තියෙනවා. පේනවද මේක පැහැදිලිව? මේ තමයි නිල් පාටින් ගන්නවා. හොඳයි. දා දෙන ගොඩගොල පන්න. ඊට පස්සේ යනවා මේක දිගේ දාවක.
මේක තව තැනකින් මුල් ඇදලා පුතේ ආගන්තුක මුලක් ඇදලා ආපෝ මේක කොහොම ගිහලා තව තැනකින් අලුත් එකක් එන්න පටන් ගන්න යනවා. මේවා අපි හඳුන්වනවා දාවක කියලා. පැහැදිලිද? එතකොට මේවා ගමන් කරගෙන පොළොවට සමාන්තරව සහ පොළොව මතු පිට හැබැයි පොළොවට සම්බන්ධ වෙලා සමහරවිට මෙන්න මේ වගේ දක්වන වල පොඩ්ඩක් මුල ඇදලා තියෙනවා. හරි. දැන් මේවා ගොටු කොළ, බතල, ගොටු කොළ, බතල, මහා රාවණාරැවුල, මහා රාවණා රැවුල. ආදින උදු පියලිය. මේ ඔක්කොම දාවක සඳහා උදාහරණ. බල්බිම බල්බ ඔයාලා දැකලා තියෙන්නේ සමහර වෙලාවට ශාකවල පත්‍රය යට පොඩි ඒවා නිකන් ගෙඩියක් වගේ තියෙනවා. හරි මේවා ගෙඩියක් වගේ ඇති වෙලා මේක අපි හඳුනනවා වර්ධක අංකුරයක්. හරි ඊළඟට මේකෙන් මුල් ඇදලා මේක පත්‍රය වටනහම පැලවෙන්න පටන් ගන්නවා. මේක අපි හඳුනනවා බල්බිලක් කියලා. නැත්නම් බල්බිල සඳහා උදම උදාහරණ තමයි අන්නාසි. අන්නාසි. මේ අන්නාසි ශාකය මේ නොමෙ දින අන්නාසි. මේක උඩ තියෙන බල්බිල. බල්බිල. හරි. එතකොට පුතේ මෙන්න මේ කොටස කඩලා අපි පැල කරොත් පැල වෙනවා. මේක ලියාගමු. වර්ධක අංකුරයක් හෝ ඔය දෙක ලියා ගන්න ඕනේද? මේක ලියාගන්න. වර්ධක අංකුරයක් හෝ පුෂ්පයක අංකුරයක් විකර්ණය වීමෙන් පුෂ්පයක අංකුරයක් විකරණය වීමෙන් සරයි කියන්න. වර්ධක අංකුරයක් හෝ පුෂ්පයක අංකුරයක් විකරණය වීමෙන් වර්ධක අංකුරයක් හෝ පුෂ්පයක අංකුරයක් විකරණය වීමෙන් තැනෙන විශේෂ ප්‍රජනක ව්‍යුහය බල්බිල ලෙස හැඳින්වේ. වීමෙන් තැනෙන විශේෂ ප්‍රජනක ව්‍යුහ බල්බිල ලෙස හැඳින්වේ. බල්බිල ලෙස උදාහරණ අන්නාසි හන හොඬල අන්නාසි සහ හොඬල හොඳයි. අපේ අවසාන මාතෘකාව ලියා ගන්න පුතේ භූගත කඳ. හොඳයි. මෙතන එක මොනවද කියන ප්‍රශ්න? හොඳයි. මෙතන එක මොනවද කියන පුතේ ප්‍රශ්න? image අපි වෙන දෙයක් චුට්ටක් කතා කරමු. ඒතර පුතේ ඔයාලට මොනවද මේ වෙනකන් තියෙන ප්‍රශ්න? ළමයි
සර් අන්නාසි මොටියන් වලටයි බල්බිල වලටයි දෙකටම අයිති වෙනවද? දෙකටම අයිති වෙනවා. අන්නාසි වල අන්නාසි පැලයක පැලයක් හිටවුවම පුතේ මෙන්න මේ පැත්තෙන් මොටියනක් දාලා අන්නාසි පඳුරු ඇති වෙනවා. ඔයාලා අන්නාසි කියලා නිකන් Google එකේ සර්ච් කරන්න. එතකොට මොටියනක් ඇවිල්ලා මේ පැත්තෙන් අන්නාසි පඳුරක් කියලා මෙතනිනුත් අන්නාසි ගෙඩියක් එනවා. අන්න මේ පැත්තෙන් මොටියනක් ඇවිල්ලා වර්ධනය වෙන්න තිබ්බොත් මේ පැත්තෙනුත් අන්නාසි ගෙඩියක් ඇති වෙන්න පුළුවන්. ඒවා මොටියක්. බල්බිල කියලා කියන්නේ මෙන්න මේ උඩ ඇති වෙන කෑල්ල. හරි නේද? අන්නාසි. කොහොමද පෙන්නන්න බලන්න. අන්නාසි. අන්නාසි. Images. ඒක බලවම පුතේ අන්නාසි කන්න ඉන්නේ. මේක බලන්න කිව්වොත් හොඳ නැහැ. හරි? අන්නාසි. හොඳයි. හොඳයි. මම දැන් ඔයාලට කියපු විදිහට කවුද පාස් පේපර්ස් කරන්න පටන් ගත්තේ O level මට කවුරුත් කියන්නේ දෙන්නෙක් විතර තමයි ඒව. දෙන්නෙක්ව තුන් දෙනෙක් කියවුවා. කවුද ඉමේජ් කරාද? ඉමේජ් හසිදු කොහොමද කරාද පාස් පේපර්ස්? සර් ටියුට් එකේ ගණන්නේ අයිය කෙනෙක් ඉල්ලලා මම මේකක් කරා. හොඳයි. අපි හමු එහෙනම් රුවනි. ඔව් සර්. හොඳයි. තාරුකා. කරානම් මට ඒවා. හරි. හොඳයි. දැන් මම පොඩි දෙයක් අහුව චුටි දෙයක් කියලා ඉන්නා. ફોકસ කරන කෙනෙක් මොකද්ද? එකම අරමුණක ඉන්න. එකම අරමුණ. හරි? මෙන්න මේ එකම අරමුණක ඉන්න කෙනෙකුට හරි වැදගත්. උදාහරණයක් මම කියන පාඩම් කරන්න යනවා. පාඩම් කරන්න ගියාම අපිට අද අපි අද මොනවද ඉතිහාසය පාඩම් කරන්න පටන් ගන්නවා. ඉතිහාසය පාඩම් කරනකොට ඔළුවට විවිධ අරමුණු වෙන්න පටන් ගන්නවා. වතුර දැම්ම ඕෆ් කරාද දන්නේ නැහැ. අන්න ඒක අරමුණක් ආවා. නේ? ඊට පස්සේ බාත් รู ම් ගියා වතුර ගැව්වද දන්නේ නැහැ. තව අරමුණක්. ඊට පස්සේ විද්‍යාවක් වැඩ ගොඩක් තියෙන පාඩම් කරන්න ඕන. තව අරමුණක් ආවා. ගණන් ටිකක් හදන්නත් තියෙනවා. තව අරමුණක්. දැන් හිතනවා මට මේව අමතක වෙයිද දන්නේ නැහැ. දැන්ම මේක නොකරොත් මට අමතක වෙයිද දන්නේ නැහැ කියලා හිතෙනවා. නේ? වතුර බොන්න ඉඳනවා තව අරමුණක්. නේ? ඊට පස්සේ එනවා අර ඇන්ටි කෙනෙක් අපේ අම්මට පණිවිඩයක් කියන්නකෝ මට කියන්න අමතක වුණා. කියලා එන්න ඕන. අර අමතක වෙයිද දන්නේ නැහැ. ඔන්න ඔය වගේ අරමුණු ගොඩාක් එනවා පුතේ. අපිව පුදුවේ නැහැ. පැහැදිලිද? නැත්තම් සින්දුවක් මතක් කරනවා පුදුම ලස්සනයි මේක අහන්නම ඕනි. මම දැන් වැඩ කරොත් මට මේක අමතක වෙයිද නැහැ. ඒ වගේ අරමුණුත් වෙනවා. මේ හැම අරමුණක්ම එන්නේ ඒක ස්වභාවිකයි. පළවෙනි දේ තමයි පුතේ තේරුම් ගන්න ඕන මේක සාමාන්‍යයි. ඔයා මම තෝර කෙනෙක් පාඩම් කරගෙන ඉඳගත්තාම මේ වගේ අරමුණු සමුදායක් අපේ ඔළුවට එනවා. ඒක සාමාන්‍ය දෙයක්. පැහැදිලිද? සාමාන්‍ය දෙයක්. ඒක හැටියි. අපි හරි කැමති ඉක්මනින් වෙනස් වෙන්න. ඊටන් හිතන ඉඳගත්තා නම් හොඳයි. ඉඳගත්තාම හිතනවා නිදාගත්තා නම් හොඳයි කියලා. නිදාගත්තාම හිතනවා හිටගත්තා නම් හොඳයි. ඒක හැටියි. හරි. එතකොට හැබැයි එකම දේ තමයි මේ මොන අරමුණක් ආවත් එකම අරමුණක ඉන්න පුරුදු වෙන්න ඕනේ දැනගන්න ළමයි. ඒක හරි අමාරුයි. ඒක පුරුදු කරන්න ඕන දෙයක්. එතකොට පුතේ පළවෙනි දේ දැන් ඔන්න ඔයාලා පාඩම් කරලා හිතනවා.
කම්මැලි. එතකොට තේරුම් ගන්න ඕනේ මේ කම්මැලිකම කියලා කියන්නේ මොකක්ද? අරමුණ. බඩගින්න. මේ හැමදේම අරමුණ. ඒතර පුතේ මේ වගේ ගොඩාක් ඔළුවට ළමයි ඉන්නවනම් හොඳම දේ තමයි කොලයක්. මම තියාගන්න. මම පොඩි පොතක් තියන්න. හරි. මම පොඩි පොතක් තියාගෙන ඉන්නේ මේ. පේනවද නේද? හොඳයි. මම පොඩි පොතක් තියාගෙන. එතකොට හරි. මම පාඩම් කරන දැන වැඩ කරන දැන පොතක් තියාගෙන. එතකොට මොකක් හරි දෙයක් මතක් වුණා. සින්දුවක් මතක් වුණත් වෙන වැඩක් මතක් වුණත් හරි කියුට් එකක් අරගෙන ටක් ගාලා පොතේ තියෙනවා. කියලා තියන්නේ. අංගල වෙන්නේ. එක දෙක තුන දාලා ලියනවා. හරි. එතකොට ඒක එක විදියක් තමයි අර ගොඩාක් අරමුණු වෙනකොට ඒ අරමුණු වලට ප්‍රතිචාරයක් දානවා. ඒතකොට අමතක වෙන්නේ නැහැ. නැන්ද කියපුව පණිවිඩේ කොලේ ලිව්වා. පාඩම් කරලා. අනිත් එක උත්තේ තමයි අපි ලොකු අරමුණු තියාගන්න එපා. මම අද උදේ 8 ඉඳලා රෑ 8 වෙනකම් බාත්රූම් එකේ නැතුව කන්නේ නැතුව පාඩම් කරන්න අමාරුයි. කරන්න පොඩ ફોකස් කරන එක පොඩ පුරුදු වෙන්න. අද මම දැක්කේ ඉන්න වෙලාව වෙන පැය භාග වෙන කිසිම දෙයක් ගැන හිතන්න නැතුව මේක පාඩම්. පැය තමයි පැයක් වැඩ කරනවා. එතකොට පුතේ මෙන්න මේ එකම අරමුණකින් පාඩම් කරන් ඉඳ ගන්නකොට වෙන මොන දේ මතක් වුණත් හැම වෙලේම සිහිය තියාගන්න මම මේ පාඩම ඉවර වෙනකම් පැයක් යනකම් වෙන කිසිම දෙයකට හිර වෙන්නේ නැහැ. පැයක් යනකම්. හරි? දැන් පැයකින් පස්සේ ගණන් පන්තියේ වැඩ ගොඩාක් දීලා මට කරන්නත් අමතක වෙනවා. කරන්න දෙයක්. ඒක හිතන්න තිබ්බේ කලින්. දැන් මම මේ ඉඳගත්තේ මොකටද? ඉතිහාසය පාඩම්. මේ පැය ඉතිහාසය විතරමයි. හරි. ඊට පස්සේ පාඩම් කරන තැන පුළුවන් තරම් දේවල් අඩු කරලා තියාගන්න. ඒ කියන්නේ පොත්පත් කියන්නේ පාඩම් කරන මේසෙට පොත් ටික ගොඩ ගහලා නේද ෆෝන් එක පැත්තකින් කම්පියුටර් එක පැත්තකින් තියන්න එපා. එහෙම වුණොත් පාඩම් කර ඉන්නකොට අනිත් පොත් පේනවා. ටක් ගාලා ඇදලා පාඩම් ගන්න හිතන. ඒ හින්දා හොඳම දේ තමයි පොත් රාක් එක හරි නැත්තම් පොඩි ලෑල්ලක් තියලා බිම හරි කමන්නේ. පොත් ටික ඔක්කොම අයින් කරලා මේසේ සම්පූර්ණයෙන් සුද්ධ කරලා තියාගන්න. මේසේ කිසිම දෙයක් තියාගන්න. පාඩම් කරන වෙලාවට වතුර කෝප්පේ පැත්තකින් තියාගත්තා. ඉතිහාසය නම් ඉතිහාසයේ පොතයි, ඉතිහාස ටියුට් එකයි, ප්‍රාසකේ නෝටුයි තියෙන ඔක්කොම ටික මේසෙකින් තියාගත්තා පාඩම් කරා. නෝට් එක අයින් කරලා. ඒක තමයි පාඩම් කරන්න තියෙන හොඳම වෙන්නේ. පොත් ටික ඔක්කොම ගොඩ ගහගෙන වනාන්තරය වගේ මේසෙ තියාගෙන චූටි තැනක වැඩ කරන්න යන්න එපා. මොකද මෙන්න මේ එකම අරමුණ කියන එක අතිශයින් වැදගත්. මේක පුරුදු කරන්න ඕන දෙයක්. මේක පුරුදු කරන්න. කාටහරි වැඩ කර ඉන්නකොට නිතරම නැගිටලා යන්න හිතනවා නම් බාත්රූම් යන්න හිතනවා නම් වතුර බොන්න හිතනවා නම් විනාඩි 5ක් යනකොට කවදෝ නිදිමතක් එනවා නම් එකම අරමුණ නැහැ. උදේ මේ ලෝකේ දියුණු වෙච්ච හැම මිනිස්සයම තිබ්බ ප්‍රධාන ගති ලක්ෂණ තමයි එකම අරමුණ. එකම. ඒ වගේ හරි පාඩම් කරන නිදිමත. තද නිදිමත ඉඳන්. ඒතකොට හිතන්න මෙහෙම. දැන් මට තද නිදිමතක් එනවා. මම දැන් ගිහිල්ලා නිදාගත්තොත් තව පැය දෙක තුනකට හැරෙන්නේ නැහැ. පැය දෙක තුනක්ම අපරාධ. ඒ හින්දා මේ නිදිමතේ ඔහේ ඉන්නවා මේ ඉඳලා. උදේ විනාඩි 5ක් ඉන්නකොට නිදිමත නැති වෙනවා. වතුර ටිකක් බොන්න. ඊටතරතද නිදිමත යනවා නම් චුයින් ගම් එකක් ගාලා හපන්න. වෙන දේවල් කන්නේ නැහැ. චුයින් ගම් එක කපාපයි. නිදිමත කරනකොට සිංගක් අහන ඔළුවට දෙකුණක් ගහගන්න. ඒක තමයි නිදිමත කෙනෙක් යනවා. ඊට පස්සේ කියන්නේ ඕන කෙනෙක් නිදිමත එන්නේ කොහොමද? මෙන්න පාඩම් කරන් ඉඳගත්ත ගමන්. නිදිමත වැඩි වෙලා ඉන්න වෙලෙස නිදිමත නැත්තර නැති වෙනවා. මෙන්න මේ ටික පන්න ගන්න. මේක විනාඩි 5ක් 10ක් තියෙනවා. රැයත් මෙහෙමයි. රැය පාඩම් කරන් ඉඳගත්තාම පළවෙනි පැය ඉන්නම බෑ. ඊට පස්සේ එළි වෙනකම් පාඩම් කරලා දැන් නිදිමත. ඒ අපේ එන පුතේ මේක පුරුදු කරන්න. ඔයාලට පාඩම් කරන්න බැරි නම් දුක් වෙන්න එපා. ඒක සාමාන්‍ය දෙයක්. මටත් ඉඳගත්ත ගමන් කම්මයි. හැබැයි ටිකක් වෙලා ඉන්නකොට ඒක ඉවේම අනික තමයි පාඩම් කරන්න ගත්තාම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? 10 වසර තියෙන පාඩමක් ඔයාලට තේරෙන්නේ නැත්තම් ඒක ප්‍රශ්නයක්.
ඇයි 10 වසර පාඩම හදන්නේ කොහොමද? 10 වසර ඉන්න ළමයින්ට තේරුම් ගන්න පුළුවන් මට්ටමට ගාව මේක හදන්න. ඒතර මේ වලට තේරෙන්නේ නැත්නම් වල දැනගන්න ඕන මම මේ මට්ටමේ නැහැ. එන ඒ මට්ටමට එන්න වැඩ කරන්න දැනගන්න. ආපහු පාරක් කියවන්න. ආපහු පාරක් කියවන්න. දෙතුන් පාරක් කරනකොට මේ ඉබේම තේරුම් ගන්න පටන් ගන්නවා. ඒක ස්වභාවිකයි. පැහැදිලිනේ? මෙන්න මේ ටික කරන්න එකම අරමුණක් තියාගන්න. දැන් අපි සැප්තැම්බර් වල තියෙන්නේ නේද? අගෝස්තු සැප්තැම්බර් වල තියෙන්නේ. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි අපිට 11 වසර පටන් ගන්න තියෙනවා. ඒකට කෙලින්ම තියෙන්නේ ආයේ ඕලෙවල් විභාගයක්. ඒතර ඔයාලා බොහොම මේ කාලේ බොහොම අවාසනාවන්ත විදිහට අපිට දැන් 10 වසර භාග 4න් 3ක් ඔන්ලයින් 11 වසර කොහොම වෙයිද දන්නේ. එතකොට මේ අභියෝගයට මුහුණ දෙන්නම සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැහැ. පැහැදිලිද? දැන් මෙලේම පරිණාම වෙලා උසස් ජීවි නැති වෙන්නේ අභියෝග වලට මුහුණ දුන්නා. අපි මේ අභියෝගයට කොහොම හරි හොඳට මුහුණ දෙමු. පැහැදිලිද? හොඳයි. භූගත කඳන්. ලියාගන්න. ශාක තුල ශාකවල පොළව තුල හටගන්නා කඳන් භූගත කඳන් ලෙස හැඳින්වේ. භූගත කඳන් ලෙස හැඳින්වේ. භූගත කඳන් ලෙස හැඳින්වේ. මෙමගින් ආහාර සංචිත කිරීම හා අහිතකර කාලතරණය කිරීම හා වර්ධක ප්‍රචාරණය සිදු කිරීම සිදු කරයි. හොඳයි. අපි බලමු භූගත කඳන් වර්ග කිහිපයක්. සර් ආයි කියන්නකෝ. හා වර්ධක ප්‍රචාරණය සිදු කිරීම සිදු කරයි. මම කියලා දෙන්නම් ඒක. හොඳයි. පුතේ හොඳට අහන්න. හොඳට අහන්න බලන්න. හරි. පුතේ එක උදාහරණයක් තමයි රයිසෝම. දැන් ඉඟුරු වගේ එකක් ගත්තාම ඉඟුරු වලයක් එහෙම ගත්තාම ඉඟුරු වලේ කොහොමද තියෙන්නේ? මොටයි එක ඇවිල්ලා මොනවා තියෙන්නේ? හරි. මෙන්න තියෙනවා මේක මුල ඇදලා තියෙනවා. අන්න මේ වගේ පොඩි මොටයි එකෙන්ද තියෙනවා. ඉඟුරු. මේක අපේ රයිසෝ. So, then inguru, kaha, kesel, inguru kaha kesel, utsarana, arak. මේ හැම එකම තියෙන පුතේ රයිසෝම.
හරි. පොළොවේ යට තමා පුතේ තියෙන්නේ මොකද්ද? කඳ භූගත කඳක් තමයි තියෙන්නේ. එතකොට පුතේ මොකද්ද කාලකරණය කියලා කියන්නේ? වැස්ස නැති. ගොඩාක් අවුව කාලෙට පුතේ මේක බැරිලා යනවා. උඩ කොළ ටිකක් මැරලා ගිහලා මුකුත් නැහැ. හැබැයි පොළොව යට උෂ්ණවේදනය අඩුයිනේ. ජලයේ වාෂ්පීම අඩුයි. මේ භූගත කඳ සුරක්ෂිතව තියෙනවා. ඒ ආහාර ගබඩා කරගෙන සුරක්ෂිතව ඉන්නවා. වැස්ස වැටෙනකොට ආපහු මේක පැලවෙලා වර්ධනය වෙනවා. පැහැදිලිද? පරිසෝය. දෙක ස්කන්ධ ආකන්දය. ස්කන්ධ ආකන්දය. දැන් ආකන්දය කියලා කියනවා පුතේ මෙන්න මේ වගේ අවස්ථා. දැන් අර්ථාපල ගමු. අලගියක් ගත්තොත් එහෙම ඕකේ තියෙන්නේ ස්කන්ධ ආකන්දය. හරි. මේකේන මුල් වලින් තව කොහරි ස්කන්ධ ආකන්දය කොහමද දෙලා තියෙන්නේ. හරි මේක මුලක් තියෙනවා මේ වගේ පැතින් එන මොනවා තියෙන්නේ. ස්කන්ධ ආකන්දය. ඔන්න උදාහරණේ අර්ථාපල. අල දැන් අපි හරියට ගිහිල්ලාම අර්ථාපල් කිලෝ එකක් දෙන්න කියලා නැත්නම් අල කිලෝ එකක් දෙන්න කියනවා. හැබැයි ඔගේ හරියම මොකද්ද? අර්ථාපල් ආකන්ද. නැත්නම් අල ආකන්ද. දැන් කඩේ ගිහලා කිව්වොත් එහෙම මුදලාලි මට මේ අර්ථාපල් ආකන්ද කිලෝ දෙකක් දෙන්න කියලා පොඩ්ඩක් කල්පනා කරයි. මහත්තයා ගිහිල්ලා පොඩ්ඩක් බලන්නකෝ මේ හાર્ඩ්වෙයාර් එක. ඒක මොනවද දන්නේ ආකන්ද කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම පුතේ අලවලට ආකන්ද කියලා තමයි කියන්නේ අර්ථාපල ආකන්ද. නැත්තම් කියයි අර්ථාපල ආකන්ද කියලා ගන්නේ එහා පැත්තේ ෆාමසි පොඩ්ඩක් ගිහිල්ලා බෙහෙත් ටිකක් අරන් එන්න වගේ දෙයක් කියන්නේ. හැබැයි අපි විද්‍යාවේදී මෙන්න මේ භූගත පදන් වල මෙන්න මේ වගේ භූගත පදන් අපි ගන්නවා ස්කන්ධ ආකන්ද. අර්ථාපල ඉන්නල ඒක බල්බය. බල්බ නම් අපි දන්නවනේ. මොනතරම් ලුණු යොදාන බල්බ. බල්බ. කොහොමද ලුණු දින්නේ? එහෙම නේද? Now lùn gì nên đấy cái nó mới có được tiền but lùn leaks satu lùn leaks of course always allow that. Ada kata lamai? Ada kata lamai? Oh, sir. Boleh. Hai තියෙනවා කොමය අපි කතා කරනවා කොමය හරි ඊළඟ පොතේ කොයි වෙලාවකවත් භූගත කඳන් වලට කැමරා
වගේ දේවල් ලියන්න එපා. කැරට් කියලා කියන්නේ භූගත මුලක ආහාර සංචිත වෙලා තියෙන අවස්ථාව. හරි. කැරට් කියලා කියන්නේ භූගත මුලක ආහාර සංචිත වෙලා තියෙන අවස්ථාව. අපි ඒක මේ සාකච්ඡා කරමු. භූගත කඳකට උදාහරණ ඉඟුරු බුත්තරණ කහ අත්තාපල ඉන්නල ලුණු රතු ලුණු ලික්ස් මේ ඔක්කොම භූගත කඳවල. හරි. අවසානක කොමය කොමය කොමෙන් කියන්නේ මෙන්න මේ වගේ හැඩයකින් පොළවෙන් යට කියනකොට මේ වගේ හොඳට මුල් ඇදලා තියෙනවා. හරි. උදාහරණ හබරලයක් හබරම් මේ එකක් ගත්තොත් එහෙම හබරල එක කොන්නම් මුලක් එක තමයි අපි නේද මොනවද හබරල වල තියෙන්නේ. මොනවද හබරල කොමය. මෙන්න මේ කොටස අපි හඳුනනවා කොමය කියලා. මොනවද කොමය උදාහරණ? හබරල ගහර හබරල ගහල කිරියල කිඩාරම් මේ හැම එකක්ම භූගත කඳන් සඳහා උදාහරණ. හොඳයි. පොතේ දාපු අර මේ පදාර්ථයේ වෙනස් වීම කියන ටියුට් එකේ බහුවර්ණ කීයක් යනකම් සාකච්ඡා කරාද? ළමයි ළමයි 27 යන කල්ස ඉති 27 නේ අපි නම් ඉතින් සාකච්ඡා කරමු. ඊළඟට මේ ඔයාලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ටියුට් එක ලබා ගත්තද? නෑ නේ හරි. මම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන ටියුට් එක මේ සතියේ සෙනසුරාදා වෙනකොට පන්තියේ තියන්නම්. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන ටියුට් එක අපි මේ සෙනසුරාදා ඉඳලා ඔයාලට සාකච්ඡා කරන්න පුළුවන්. ගන්න පුළුවන්. හරි. 27 28 29 28 29 අපි තාම පාඩම කරේ නෑ. ඒක කරාට පස්සේ සාකච්ඡා කරමු. 30 HCl අණුවේ ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. HCl අණුවේ ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. HCl දැන් පුතේ මේ වගේ ගානක් අපි මීට කලින් සාකච්ඡා කරලා නැහැ නේ. HCl අණුවේ ඇති එකසර ඉලෙක්ට්‍රෝන ගණන. දැන් මෙහෙම එකක් හම්බුනහම කරන්න මතක නැත්තම් ශබ්දා ඇඳ ගන්නවා අපි මොකද්ද? ආවර්තිතාව හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්. ක්ලෝරින් ඉන්නේ මෙතන. හරි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17යි.
ක්ලෝරින් වල පරමාණුක ක්‍රමාංකය 17යි. right අපිට ටක් කරලා ක්ලෝරින් පරමාණු අඳිමු. පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. ඊළඟ කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඊළඟ කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මෙන්න ක්ලෝරින් පරමාණු. මේකට සම්බන්ධ වෙනවා පුතේ හයිඩ්‍රජන් පරමාණු. හයිඩ්‍රජන් හරි දුප්පත් එක ඉලෙක්ට්‍රෝනයයි ඉන්නේ. ඔන්න හයිඩ්‍රජන් සම්බන්ධ වුණා. එහෙනම් දැන් එකසාර ඉලෙක්ට්‍රෝන යුගල කීයද? එකසාර ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ එකසාර ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ මෙන්න මේවට. කීයක් කියවමුද? 1යි 2යි 3. එකසාර ඉලෙක්ට්‍රෝන උත්තරේ 3. අයනික සංයෝගවල ලක්ෂණයක් වන්නේ කුමක්ද? අයනික සංයෝගවල ලක්ෂණයක් වන්නේ කුමක්ද? හරි. අයනික සංයෝගයක්. මොකද්ද පුතේ අයනික සංයෝගයක් කියලා කියන්නේ? අයනික සංයෝගයක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට සෝඩියම් ක්ලෝරින් එක්ක සාධන සංයෝගය අයනික සංයෝගය. සෝඩියම් වල තියෙන ඉලෙක්ට්‍රෝනයක් ක්ලෝරින්ට ලබා දීලා සෝඩියම්ට ලැබෙනවා ධන ආරෝපණයක්, ක්ලෝරින්ට ලැබෙනවා ඍණ ආරෝපණයක්. මේ ධන ඍණ ආරෝපණ නිසා මේවා සාදා ගන්නා බන්ධනය අපි හඳුන්වනවා අයනික සංයෝගයක් කියලා. විලීන සංයෝගය විද්‍යුත් සන්නායක ගුණ පෙන්වීම. විලීන කරනවා කියන්නේ මොකද්ද පුතේ? විලීන කරනවා කියන්නේ පුතේ මේ වගේ අයනික සංයෝගයක් කරන්නේ. උදාහරණයකට ලුණු කියලා කියන්නේ අයනික සංයෝගයක්. ලුණු තියෙන්නේ කැට විදිහට. මේ අයනික සංයෝග විදුලිය සංනයනය කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අයනික සංයෝග විදුලිය සංනයනය කරන්නේ නැහැ. හැබැයි මේ අයනික සංයෝග රත් කරලා ද්‍රව මට්ටමට පත් කරගත්තොත් ද්‍රවයක් බවට පත් කරගත්තොත් විලීන අවස්ථාවට පත් කරගත්තොත් මේ වගේ සචල අයන තියෙන නිසා විදුලිය සංනයනය කරනවා. හොඳට අහගන්න අය පාරක්. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ කැටයක්. කැට විදිහට විදුලිය සංනයනය කරන්නේ නැහැ. හැබැයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් වතුර දිය කරොත් සෝඩියම් ධන අයනයි ක්ලෝරින් ඍණ අයනයි බවට කැඩෙනවා. ධන ඍණ අයන තියෙන නිසා සෝඩියම් ක්ලෝරයිඩ් වතුර දිය කරොත් විදුලිය සංනයනය කරනවා. ඒ සෝඩියම් ක්ලෝරයිඩ් පුතේ අධික ලෙස රත් කරලා ද්‍රව සෝඩියම් ක්ලෝරයිඩ් හදාගත්තොත් විලීන වතුර බිඳුවක්වත් රත් කළ ද්‍රව කරගන්න. මෙයත් විදුලිය සංනයනය කරනවා. එහෙනම් පළවෙනි උත්තරේ හරි. බොහෝ විට වායුවක් ලෙස පැවතීම වැරදි. අයනික සංයෝගය වායු විදිහට තියෙනවා අණුයි. සාපේක්ෂව අණු ඝනත්වයක් තිබීම වැරදි. අණු වලින් නිර්මාණය වීම වැරදි. හරි උත්තරේ අංක 1. විලීන අවස්ථාවේදී විදුලිය සංනයනය කරනවා. ස්පර්ශ පෘෂ්ඨ දෙකක් අතර ඝර්ෂණ බල ඇති වෙන්නේ. ස්පර්ශ පෘෂ්ඨ දෙකක් තියෙනවා. පෘෂ්ඨයක් මෙන්න B.
තමයි තමයි. ස්පර්ශ පෘෂ්ඨ දෙකක් අතර ඝර්ෂණ බල ඇතිවන්නේ ඒවා අතර සාපේක්ෂ චලිතයක් පවතින විට පමණි. ඒක වැරදි. දැන් හොඳට බලන්න. පුතේ මේසයක් උඩ ගඩොල් කැටයක් තියලා තියෙනකොට ඝර්ෂණ බලයක් නැහැ. දැන් තියලානේ තියෙන්නේ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. එහෙම අපි දන්නවා ඝර්ෂණ බලයක් තියෙනකොට රත් වෙනවා නේ. තේරෙන්නේ නැත්තම් ඔයාලද මෙහෙම කරන්න. පාරට ඇවිල්ලා නේ පාරේ ඉඳගෙන කාටද කියන්නේ කකුල් දෙක ඇදගෙන යන්නේ. එතකොට පස්ස රත් වෙනවා. ඇයි? ඝර්ෂණ බලයෙන්. එහෙනම් පස්ස රත් වෙන්නේ ඇයි? ඝර්ෂණ බලයෙන්. හැබැයි නිකන් උඩන් ඉන්නකොට පස්ස රත් වෙනවා. අඩිය දාලා රත් වෙන්න පුළුවන්. නමුත් අර ඝර්ෂණ බලය නිසා රත් වෙන්නේ නැහැ. නේ? ගඩොල් කැටයක් පැය 10ක් හරි මෙහෙම තියලා අල්ලලා බැලුවොත් යට රත් වෙන්නේ නැහැ. හැබැයි ගඩොල් කැටේ ළඟ ළඟ ගොඩාක් අතුල්ලලා අල්ලලා බැලුවොත් රත් වෙනවා. ඒ කියන්නේ වස්තු දෙකක් සාපේක්ෂව නිශ්චලව තියෙනකොට එකට සාපේක්ෂව නිශ්චලව තියෙනකොට ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා අතර සාපේක්ෂ චලිතයක් පවතින විට පමණි. એટલે මෙයා චලනය වෙනකොට විතරලු ඝර්ෂණ බලයක් තියෙනවා. ඒක වැරදි. ඒ කියන්නේ පුතේ අපි මේක චුට්ටි දල්ලුවක් දුන්නාම චලනය වෙන්නේ නැහැ හැබැයි ඝර්ෂණ බලයක් තියෙනවා. ඒවා අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීමේ නැඹුරුවක් පවතින විට පමණි. ඒකත් වැරදි. ඒවා අතර සාපේක්ෂ චලිතයක් පවතින විට හෝ ඒවා ඒ සඳහා නැඹුරුවක් පවතින විට පමණි අප තුන. එළර පුතේ අපි හිතමු උදාහරණයක් විදිහට මේ මේසයක් උඩ තියෙන ලොකු බ්ලොක් ගලක්. හරි? මේසයක් උඩ තියෙන ලොකු බ්ලොක් ගලක්. තව මේසයක් උඩ තියෙනවා කැරම් බෝඩ් එකේ ඉත්තේ. ඔය ඉත්ත චුට්ටක් තල්ලු කරනකොට ගමන් කරනවා. හැබැයි මේ බ්ලොක් ගල තල්ලු කරනවා ගමන් කරන්නේ. ඇයි ඒ? බ්ලොක් ගල තල්ලු කරාට ගමන් කරන්නේ නැත්තේ පුතේ ඝර්ෂණ බලයක් තියෙන නිසා. තල්ලු කරනවා ඝර්ෂණ බලයක් තියෙනවා. එහෙනම් පුතේ මෙතන චලනයක් උනේ නැහැ. ඒ ඝර්ෂණ බලය ක්‍රියාත්මකයි. එහෙනම් සාපේක්ෂ චලිතයක් තියෙන්න ඕනේ නැහැ ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්න. හොඳයි. ස්පර්ශ පෘෂ්ඨ දෙකක් අතර ක්‍රියා කරන ඝර්ෂණ බලය ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය මත රඳා නොපවතී. ස්පර්ශ පෘෂ්ඨවල වර්ග බලය මත රඳා නොපවතී. අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රමයෙන් වැඩි වෙන විට අඩු වේ. ස්පර්ශ පෘෂ්ඨ සුමඩ වෙන විට වැඩි වේ. උත්තරය අංක 3. පුතේ ඝර්ෂණ බලය ස්පර්ශ පෘෂ්ඨවල වර්ග බලය මත රඳා පවතින්නේ නැහැ. ඝර්ෂණ බලය ස්පර්ශ පෘෂ්ඨවල වර්ග බලය මත රඳා පවතින්නේ නැහැ. බීජ හටගන්නා අපුෂ්ප ශාක වර්ගය යන්නේ මින් කුමක්ද? උත්තරේ දෙක මීවන අපි එක පස්සේ උත්තරේ සාකච්ඡා කරමු. ඒක වර්ණ දේහ සංඛ්‍යාවක් අඩංගු වන සෛල ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවක් අඩංගු වන සෛලය වන්නේ කුමක්ද? ඒකත් මේ පාඩමෙන් උගන්වනවා. ඒකත් ඔබ කියන්න. කිලෝග්‍රෑම් 4ක ස්කන්ධයක් කිලෝග්‍රෑම් 4ක ස්කන්ධය මත නිව්ටන් 12ක අසන්තුලිත බලයක් ක්‍රියා කරනවලු. එම බලයේ දිශාව ඔස්සේ වස්තුව ගමන් කරන ත්වරණය කුමක්ද? ත්වරණය හොයන්න තියෙන සමීකරණය තමයි පුතේ F සමානයි ma. යොදපු අසන්තුලිත බලයේ නිව්ටන් 12යි
ස්කන්ධයේ කිලෝග්‍රෑම් 4යි. ත්වරණය අපෙන් අහන දෙපැත්තම 4ෙන් බෙදුවා. ත්වරණය අපි කරනවා 12 බෙදීම 4 3යි ms වෙන දෙක. 36ට උත්තරේ අංක 2. තිරස්ස පහළට වැටෙන වස්තුවක එක්තරා මොහොතකට පසු ප්‍රවේග කාල ප්‍රස්ථාරය ප්‍රවේගය කාලය සමග වෙනස් වන අයුරු පහත රූපයේ දැක්වේ. වස්තුව පහළට වැටීම ආරම්භ වන මොහොතේ පැවති උස. තිරස්ස පහළට වැටෙන වස්තුවක එක්තරා මොහොතකට පසු ප්‍රවේගය කාලය සමග වෙනස් වන අයුරු පහත රූපයේ දැක්වේ. right? වස්තුව පහළට වැටීම අරමුණ මොහොතේ පැවති උස කොපමණද? මේක ටිකක් පුතේ වෙනස් ගන්න. මෙන්න මෙහෙම ඉඳී. ms වෙන එක කාලය. මෙතන 10 දීලා තියෙනවා. තිරස්ස පහළට වැටෙන වස්තුවක එක්තරා මොහොතකට පසු ප්‍රවේගය කාලය සමග වෙනස් වන පහත රූපයේ දැක්වේ. වස්තුව පහළට වැටීම ආරම්භන මොහොතේ පැවති උස. හරි මේ ගානේ චූටි වරදක් තියෙනවා. අපි දැනට මේ කියන විදිහටම හදමු. හරි. පුතේ තිරස්ස පහළට වැටෙන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරයලු මේදී. හරි. 30යි 40යි 20යි 20යි 20 වෙනවා 7. එතකොට පුතේ කොහොමද හොයන්නේ? එයා ගමන් කරපු මුළු දුර වෙන්නේ මෙන්න මේකේ වර්ගඵලය. අපි ඕක වර්ගඵලය හොයන්න දන්නේ නැත්නම් කරන්න තියෙන ලේසිම විදිය තමයි ත්‍රිකෝණයක් ඇඳලා වර්ගඵලය හොයන එක. මේක හොයමු. කොහොමද පුතේ ට්‍රැපීසියමක වර්ගඵලය හොයන්නේ? ට්‍රැපීසියමක වර්ගඵලය. ට්‍රැපීසියමක වර්ගඵලය සමාන වෙනවා පුතේ මෙන්න මේ සමාන්තර පාද දෙක තියෙනවනේ. ඒ සමාන්තර පාදවල දෙකේ දිගවල් එකතු කරනවා. සමාන්තර පාද දෙකේ එකතුව. දෙකෙන් බෙදලා මෙන්න මේ උසෙන් ගුණ කරනවා. උස. හරි. මේක නම් මොනවද දැන් මේක හදාගන්න. සමාන්තර පාද දෙක. එක පාදයක් 10යි. අනිත් පාදය 30යි. උස පුතේ 2යි. දෙකට දෙක කැපුණාම 10යි 30යි 40. උත්තරේ 40යි. හොඳයි. හයිඩ්‍රජන් අණුවක ස්කන්ධය මින් කුමක්ද? හයිඩ්‍රජන් අණුවක ස්කන්ධය මින් කුමක්ද? හොඳයි. හයිඩ්‍රජන් අණුවක ස්කන්ධය කුමක්ද කියලා අපි අහමු. කොහොමද මේක හදන්නේ? අපි දන්නවා මෙයා කියලා තියෙනවා හයිඩ්‍රජන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය එකයි. එහෙනම් පුතේ H2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය මොකක්ද? 2 ග්‍රෑම් මෝලයට. හයිඩ්‍රජන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය එකයි නම් H2 වල පුතේ දෙකයි. මේකේ තේරුම තමයි
හයිඩ්‍රජන් මවුලයක් ගත්තොත් ඒක ස්කන්ධය ග්‍රෑම් එකක්. හයිඩ්‍රජන් මවුලයක් කියලා කියන්නේ හයිඩ්‍රජන් H2 පරමාණු 6.0222 1023ක ස්කන්ධය ග්‍රෑම් 2යි. එහෙනම් එකක ස්කන්ධය වන්නේ කොහොමද? එක හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය. මොකද මේක බෙදනවා 2 ග්‍රෑම් කියන එක බෙදනවා 6.0222 1023. මෙන්න උත්තරේ. උත්තරය අංක 6. ඒක තේරෙන්නේ නැති කට්ටිය කවුද? ඒකයි හදන්නකෝ. හරි. ඔයාලා මතක තියාගන්න ඕන මෙච්චරයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කිව්වොත් හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි. ඒ කියලා කියන්නේ පුතේ හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකයි කියලා කියන්නේ. ඒක ලියන්නේ අපි 1 ග්‍රෑම් මවුලයට. එහෙම නැත්නම් ඔක සිංහලෙන් අපි ලියනවා මවුල එකක ස්කන්ධය. ග්‍රෑම් එක. හරි. මේ හයිඩ්‍රජන් වායුව වුණොත් හයිඩ්‍රජන් වායුව හැදෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙන්නෙක් එකතු වෙලා. එහෙනම් එක හයිඩ්‍රජන් එකක ස්කන්ධය එකයි නම් හයිඩ්‍රජන් වල ස්කන්ධය වායු ස්කන්ධය දෙකයි. එහෙනම් හයිඩ්‍රජන් මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 2යි. හයිඩ්‍රජන් මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 2යි. ඒක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. මවුලයක් කියලා කියන්නේ කොතරම්ද පුතේ? මවුල එකක් කියලා කියන්නේ පරමාණු 6.0222 1023 ස්කන්ධය ග්‍රෑම් 2යි. ග්‍රෑම් 2යි. පරමාණු මෙච්චර. එහෙනම් පරමාණු එකක කොහොමද හොයන්නේ? 2 බෙදනවා 6.0222 අලගිඩි 20ක ස්කන්ධය කිලෝ 3යිලු. එක අලගිඩියක හොයන්නේ කොහොමද? කිලෝ 3 බෙදනවා 20ෙන්. නේද? අලගිඩි 20ක ස්කන්ධය කිලෝ 3යි නම් එක අලගිඩියක හොයන්නේ කොහොමද? කිලෝ 3 බෙදනවා අලගිඩි 20. හරි. බල සංප්‍රයුක්තයේ යෙදීමක් වන්නේ මින් කුමක්ද? කරාමයක් ඇරීම, සරුංගල් ඇරීම, මාදල් ඇරීම, ලිඳෙන් වතුර ඇරීම. මොකක්ද උත්තරේ? දිනිති මොකක්ද උත්තරේ? බල සංප්‍රයුක්තයක් යටතේ යෙදීමක් වන්නේ මින් කුමක්ද? මාදල් ඇදීම. මාදල් ඇදීම, සරුංගල් ඇදීම, ලිඳෙන් වතුර ඇදීම. බල සංප්‍රයුක්තයේ යෙදීමක් වන්නේ පුතේ කරාමයක්. වාත ප්‍රතිරෝධය නොමැති ස්ථානයක නිදැල්ලේ පහළට වැඩෙන වස්තුවක්
ඒකාකාර බලයක් යටතේ පහළට වැටේ. ඒකාකාර බලයක් යටතේ පහළට වැටේ. හොඳයි. හොඳයි. එතකොට අපි අද දවසේදී සාකච්ඡා කරේ ශාක වර්ධක ශාකවල ප්‍රජනන ක්‍රියාවලිය අපි ඒකේ යටතේ කතා කරේ අලිංගික ප්‍රජනන. හරි. ඉතින් අපේ ලබන සතියේ තියෙනවා કૃතිම වර්ධක ප්‍රචාරණය සහ ශාකවල ලිංගික ප්‍රජනන ඉගෙන ගන්න. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා සතුන්ගේ ලිංගික ප්‍රජනන. හරි. එතකොට ඒකෙදී අපි මේ ඇත්තරම පොතේ තියෙන ටිකට වඩා මම ටිකක් කියලා දෙන්නම්. කොහොමද සංසේචනයක් වුණාම නව ජීවියෙක් ඇති වෙන්නේ, ළමයෙක් ඇති වෙන්නේ, කොහොමද ළමයා වර්ධනය වෙන්නේ, මේ ටික මම ඔයාලට ලස්සනට පැහැදිලි කරලා දෙන්නම්. හරි. එතකොට ඒ ටික හොඳට මතකත් හිටි. ඒක විභාගෙට හරි ලේසි. විභාගයෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි ඕක. හරි. පුරුෂ ප්‍රජනන පද්ධතිය හරි නැත්නම් ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය හරි නිතරම ප්‍රශ්න අහනවා. දැන් මේ ටික හොඳට විස්තරාත්මකව රූපසරණද ලස්සන ඉගෙන ගමු. එතකොට ඔයාලට මේ සතියේ සෙනසුරාදා ඉඳලා ටියුට් ලබා ගන්න පුළුවන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ කියන පාඩමේ ටියුට් එක ලබා ගන්න පුළුවන්. ඊට අමතරව විශේෂ දෙයක් නෑ. අපි ඉතින් ලබන සතියේ බදාදා උදේ 6:00ට හම්බ වෙමු. උදේ 6ට හම්බ වෙමු. අපි මේ පන්තිය ටිකක් උදේ දාගමු. ලබන සතියේ පන්තිය බදාදා උදේ හරි. එතකොට පුතේ ඔයාලා මේ පාඩමට සහභාගී නොවිච්ච ළමයි කවුරු හරි ඉන්නවනම් ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් මට චුට්ටක් කියන්න. යාළුවගේ නමයි පන්තියයි එක්ක වඩන්න කියන්න. එතකොට මම යාළුවාත් මේ පාඩමට චුට්ට සම්බන්ධ කරගන්නම්. ඒත් යාළුවාට හොඳයි නම් පන්තිට සහභාගී වෙන්න පුළුවන්. හරි. ඒ හින්දා ඔයාලා දන්න කවුරු ඉන්නවනම් චුට්ටක් කියන්න. අපි දැන් මෙන්න මේ පාඩම කරන්නේ සහභාගී වෙන්න ඕන නම් ඔයාලා එවන්න මට මැසේජ් එකක් සර් මෙන්න මෙයා පොඩ්ඩක් කීප දවසකට පන්තිට සහභාගී කරවන්න කියලා. හරි. එතකොට අපි යාළුවාට සහභාගී කරවගමු. එතකොට හොඳයිනේ. සමහර ළමයි ඇත්තටම පන්ති යන්නේ නැහැ. නැත්තම් ඔය කාගෙත් එකක් හරි පන්තියකට මොනවා කියලා දෙන්න. හරි එහෙම නැහැ අපි මේ සමහරවිට මෙහෙමත් හිතනවා ඉතින්. සමහර ළමයි ඉන්නවා හරි ආසයි හොඳට අහන් ඉන්න පුළුවන් නිදිමතක් නැහැ මොනවා හරි කිය ඔය වැල් වයින් බොරු ගොඩාක් කියන සර්ලා ඉන්නේ. සමහරවිට මේකේදී අපි කරන්නේ මොකද? පාඩමත් තේරුම් කරලා දීලා නෝට් එකක් සම්පූර්ණ කරලා හැමදේම කරනවා. හරි. එහෙම කරන්න පුතේ ඒක කරන්න ඕන. මටත් පුළුවන් මේ ඔයාලට සන්තෝෂයෙන් හොඳට අහන් ඉන්න කතන්දර ගොඩක් කියලානේ. නෝට් එකක් දෙන්නේ නැහැ. එකේ කතා කරන පාඩවල කීක දේවල් කියලා දීලානේ. අහන් ඉන්න ආසිතන දේවල් ගොඩාක් කියද හැකියි. හැබැයි අවසානයේදී වරදින්නේ කාටද? ඔයාලා. ඒකයි මම නෝට් එක සම්පූර්ණ කරලා මොකද විභාගෙ ලියන්න නම් ඔබට පාඩම් කරන්න ඕන නෝට් එකක් තියෙන්න ඕන. හරි. එහෙනම් හැමදේම කවර් කරලා යන්නේ ඒක. දැන් ඔයාලගේ කවර යාළුවෙක් ඉන්නවනම් අපේ පන්ති වලට සහභාගී කරගන්න. හරි. හොඳයි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. අපි ලබන සතියේ බදාදා උදේ 6 වෙනකොට හම්බ වෙමු. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. Thank you sir. Thank you.